69 මම මේ කියන එක පැහැදිලිද මන් දන්නේ ඔයගොල්ලන්ට. මේක ක්‍රියාත්මක කරන්න ශක්තිමත් ආත්මභාවය ශක්තිමත්. පෙරේතෙක් වුණා ශක්තිමත් පෙරේතෙක් ඉන්න බල්ලෙක් වුණා ශක්තිමත් බල්ලෙක් ඉන්න යකෙක් වුණා ශක්තිමත් යකෙක් වෙන්න කාටවත් යටත් වෙන්නේ නැහැ. මිනිසෙක් වුණා ශක්තිමත් මිනිසෙක් වෙන්න. දෙවියෙක් වුණා ශක්තිමත් දෙවියෙක් වෙන්න. භූමාටක දෙවියන් අනිත් මිනිසුන්ගේ පරිවාර දෙවියෝ. දැන් සමහර ඉන්නනේ නේ දෙවියන්ගේ පරිවාරෙට ඉන්නේ. එහෙම වෙන්න එපා. ප්‍රධානිය වෙන්න බලන්න. එහෙම වෙන්න මොකක් වෙන්න ඕනද? අපි මේ ආත්මභාවයේ ශක්තිමත්භාවය කියන එක ඉහළ මට්ටමින් හුරු කරලා තියෙනවා. මොනේ සූර්ය වංශිකයෙක් කියන එක කියන්නේ එහෙමයි. සූර්ය වංශිකය කියලා කියන්නේ මොකද්ද? දැන් කාරණා වෙන පැත්තකට යන්න කවන්න අපි කතා කරමු. සූර්ය වංශිකයෙක් කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. අපි සිංහල මිනිස්සු සූර්ය වංශිකය කියලා කියනනේ. සූර්ය වංශිකය කියලා කියන්නේ යක්කු කියලා කියන්නේ නේ. යක්ෂයෝ කියලා කියන්නේ යක්කු කියලා කියන්නේ සූර්ය වංශිකය කියන්නේ. සූර්ය වංශිකය කියලා කියන්නේ කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ කියන එක. සූර්යයා කියන්නේ කිසි කෙනෙකුට යටත් නැති කෙනෙක්. සූර්ය කාටද යටත්? කිසි කෙනෙකුට යටත්. හැමෝම කාට යටත්ද? සූර්යයාට යටත්. මොකද හැමෝම ජීවත් වෙන්නේ සූර්යාලෝකයේ පවතින නිසා. මේ ජීවේ පවතින මේ පෘථිවිය ඇතුලේ සූර්යාලෝකය. හැබැයි සූර්යයා මේ පෘථිවිය මොනව මත යැපෙනවද? මේ පෘථිවියේ තියෙන කිසිම දෙයක් මත සූර්යයා යැපෙන්නේ නැහැ. කිසිම දෙයක් මත යැපෙන්නේ නැහැ. සූර්යාගේ රශ්මිය පවතින මේ පෘථිවියේ තියෙන දේවල් නිසාද? නෑ. හැබැයි මේ පෘථිවියේ සියලු දේ පවතින්නේ සූර්යයා නිසා. ඒ නිසා බලන්න යටත් නැති භාවය. ලෝකයම පෝෂණය කරන ස්වභාවය. තමන්ගේ ලෝකෙටම මේ සිත සලසනවා. හැබැයි තමන් කිසිම දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශක්තිමත් ස්වභාවය. සූර්ය වංශිකයෙක් කියලා කියන වෙනවනම් වෙන්න හදන්න වෙන්න ඕනේ කොතනින්ද? ඔන්න ඔතනින්ම. පුරුදු කරන්න ඕනේ. බෝසතාණන් වහන්සේ බෝධිසත්ව අවදීනේ මොනවද කරේ? තමන්ගෙන් ලෝකෙට වෙන්න ඕන සියලු දේ කරා. හැබැයි ලෝකෙ කිසිම දෙයක් බලාපොරොත්තු නැහැ. මූණට කෙල ගහලා ගියත් බලාපොරොත්තු වෙන්නේ ඉච්චරයි. මූණට හරි කෙල ගහලා යනවා කියන්නේ ලොකු දෙයක්. මූණ වේදාගෙන පැත්තකට. තමන් හදාගන්න ලස්සනට ගියා. කවුරු හරි ඇවිල්ලා බලෙන් ඉල්ල ගන්න. උදුර ගන්න. ඔය ඕක ඉන්නක මම යන්න වැඩ. මම කියන්නේ නිවට භාවය නෙමෙයි මේ. මොකද්ද? ශක්තිමත් මිනිස්සෙගේ සාමාන්‍ය ස්වභාවය. බෝසතාණන් කියන්නේ සූර්ය වංශිකයෙක්. බුදුහාමුදුරු සූර්ය වංශිකයනේ අහලා තියෙනවා. සූර්ය වංශිකය කියන්නේ අදහස් කරන්නේ නිකන් වංශයක් අපේ පරම්පරාව යනවා වගේ යන එකක් කිම නෙමෙයි. ඒ මේ දර්ශන මහත්මයා සූර්ය වංශය කියලා කිව්වම අපි ඔය යන පරම්පරා ක්‍රමයට නෙමෙයි මේ කතාවේදී අදාළ වෙන්නේ. ඒ සූර්ය වංශිකේ ඥාන තියෙන ඒ ලේ පරම්පරාව කියන්නේ ලෝකෙ කිසිම කෙනෙකුට දෙවෙනි වෙන්නේ ශක්තියක් තිබිච්ච අය. ඉංග්‍රීසි ආපස් ඉංග්‍රීසි වලින් මේ මොකද ඉංග්‍රීසි අටක් කරගන්නේ. ලංකාවට අටක් කරේ නැහැ. බැලු මොකද්ද තියෙන්නේ? ඉංග්‍රීසි බැලුවා මේ හාමුදුරුවෝ සමහරවිට සම්බන්ධයෙන් සටන් යනවා. ඊට පස්සේ අරක්ෂි නිකම් කියලා ඒක හාමුදුරුවෝ පිළිගන්න ලැබෙන්නේ නැහැ. ඒකත් ලංකාව ඒකෙන් උනේ ඒ ශක්තිය කියන එකේ උනේ අර සූර්ය වංශිකයන්ගේ තිබිච්ච සූර්ය වංශික ශක්තිමත් උනේ වැරදි දැනකින් නෙමෙයි. සීලෙන් ශක්තිමත්, සමාධියෙන් ශක්තිමත්. ගුණයෙන් නුවණින් හයිය. ගුණය නුවණ හයිය. ඒ අය හැම වෙලාවෙම බොහෝ ගුණවත්. දසමහා යෝධය ආරම්භ කරන අඟුලිමාල ආරම්භ බලන්න. ආලෝක යක්ෂය ආරම්භ බලන්න. ආලෝක යක්ෂය ගුණවන්ත නැද්ද? දැන් අපිට අහලා තියෙන ආලෝක දමනේ කොච්චර නුවණක් තියෙනවද ආලෝක යක්ෂයාට? කිංසුද විත්තම් පුරිසස්සෙට්ටම් කිංසු සුචින්නෝ සුපමා වහති. බුදුහාඳුරන්ගෙන් අහන්නේ මස්සිලනොන්ද ප්‍රශ්න දහන්නේ. ප්‍රශ්න අහන්නේ. අමාරුවේ දාන්න ප්‍රශ්න යහන්නේ. අමාරුවේ දාන්න ප්‍රශ්න අහන්නේ. මොලේ නැති මිනිස්සුද? ඒ චක්‍රාව දුන්න මොදරේ මොකද අවුරුදු 7ක් හිඳෙන්නේ. ඒ චක්‍රාවේ ඒතර හිතන්න ඒ තරම් ශක්තිමත් මිනිස්සු ගුණවන්තයි. ඒ අර නික්කම සමන, පවිස සමන, නික්කම සමන, පවිස සමන කියලා මොකද්ද කරේ? ඉවසීම කියන කාරණා මේ ඇත්තටම බුදුහාඳුර දැන් අපි ඉමිටේෂන්ද ඔරිජිනල්ද කියලා චෙක් කරන්නේ උර අර ගලගාලා බලන්නේ නේ. දැන් මොකද කරේ? අරක බැලුව චෙක් කළා මෙයා ඉවසීම දන්නවනම් බුදුහාඳුර වෙන්න ඕන. ඉවසීම නැත්තම් මේ අනිවාර්යෙන් මෙයා බුදුහාඳුර නෙමෙයි. ඩුප්ලිකේට් එකක් ආවොත් ඒ කියන්නේ බොරු දෙයක්ද බොරු කෙනෙක්ද කවුද දන්නේ? ඒ නිසා පරීක්ෂා කරනවා. පරීක්ෂාවල ප්‍රශ්න අහනවා. ප්‍රශ්නවල උත්තර දෙනකොට දන්නේ මෙයා නියත වශයෙන් බුදුහාඳුර කියලා. ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ මෙයා දැනගෙන ඉඳලා නැද්ද? යම් ප්‍රමාණයකට යාට අවබෝධයක් නැත්තම් මේ දීපු උත්තරේ හරිද වැරදිද කියලා කියන්නේ කොහොමද? එහෙනම් කොච්චර ශක්තිමත්ද ආලෝක යක්ෂයා පව අඟුලිමාල හාමුදුරු දසමහා යෝධයෝ දුටුගැමුණු රජතුමාලා මේ ශාසන ශක්තිමත් ශ්‍රාවකයෝ.
එහෙනම් අපිටත් මෙතෙන්ට යන්න වෙන්නේ නැද්ද? මෙතෙන්ට යන්න වෙන සූර්ය වංශිකෙක් වෙන්නම වෙනවා. සූර්ය වංශිකෙක් වෙනවා කියන්නේ මොකද්ද? අපි දාන දීලා අනේ අපේ නම කියලා පින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවනම් සූර්ය වංශිකත්වේ නෑ. දැන් අපි ඒක අවශ්‍යතාවයක් නෙමෙයිද? ඒ අවශ්‍යතාවය දින නැහැ කියන අපි බොහොම තාම දුර්වලයි කියන්නේ. ඒ අවශ්‍යතාවය චුට්ටක් හරි දැනෙනවා කියන්නේ මොකද්ද? තාම හිත හිඟන මානසික මට්ටමේ තියෙන දුර්වලයි. සූර්ය වංශිකයා සූර්යයා අපිට පෘථුවියට මේ ජීවේ දීලා එයා කියවනවද? මම තමයි උඹලට මෙහෙම කරන්නේ මම නැත්තම් උඹලා ඔක්කොම ඉවරයි කියලා එහෙම නැහැ. එයා ලෝකෙටම ජීවේ දෙන එයා හැබැයි කිසිම දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් සූර්ය වංශිකෙක් වෙන්න ඕන. අපි මොකක් කරන්නවද? අපි ලෝකෙට තමන්ගෙන් කරන්න තියෙන සියලු කටයුත්ත කළා මොකක් කරනවද? පැත්තකටලා නිකන් ලෝකෙම ඇවිල්ලා බැලලා ගියා. මම ඒක මගේ ජීවිතේ මම කවදාකවත් ධර්මපාල කෙනෙක් වෙන්නේ. මම ධර්මපාල නෙවෙයි. ඊට ඒ මට්ටමේ හිතන්නේ. ධර්මපාලතුමාට මොකද හිතුනේ අවසානයේ? මම හැමදාම කියන කතාව. මට ඕක හිතිච්ච දෙයක්. එදා ඉඳන් හිතිච්ච දෙයක්. ධර්මපාලතුමා වැටිච්චෙන් මම නොවැටි. ධර්මපාලතුමාට හිතුනේ ආයෙ මේ රටට එන්න ඕනේ මුන් හදන්න බෑ කියලා. අපි ධර්මපාලතුමා බුද්ධගයා වේරාගෙන ඔක්කොම කරු මේ රටට එනකොට මේ සම්බන්ධම් කරලා බුද්ධගයා වේරාගෙන සම්පූර්ණ මේ රටට ආවා. එනකොට බුද්ධගයා මම බේරගත්තා. එතකොට මෙහි අපේ සිංහල කිසිමද නැති බුද්ධගයාට ගත්ත සම්මාදම් කරලා කන්නේ ගණන් හදන්න. ඔව් මම දන්නේ. ඒක තමයි පාව. මේ මිනිස්සු මේ වගේ මේ කියාසියක්. නෑ එතෙන්දි පව අපි දැනගෙන ඉන්න ඕන මිනිස්සුගේ ස්වභාවය දැනගත්තා නම් ඒ මිනිස්සුගේ ස්වභාවයට ඔරොත්තු දෙන මට්ටම කියන එක මුලින් හදාගන්න ඕනේ. දැන් මම ඕගොල්ලොත් එක්ක වැඩ කරද්දී ඕගොල්ලන්ගේ මට්ටම දැනගෙන ඕගොල්ලොත් එක්ක ගනුදෙනු කරන එකේ ඕගොල්ලන්ගෙන් ආරක්ෂාවකින් ඉස්සෙල්ලා සලස ගන්න. ඒක නිසා ඕගොල්ලෝ කවදාද හරි මට බැන කියන්නේ. මම දුක් වෙනවා නම් මම ඔයගොල්ලෝ අඳුරගෙනද මෙතන ඉඳලා තියෙන්නේ. අඳුනගෙන නේ. ඒ නිසා පළවෙනි කාරණාව තමන් වැඩ කරන්නේ කාත් එක්කද කියලා අඳුර ගන්න ඕනේ. ඒ නිසා එන්න පුළුවන් අභියෝග අපවාද ඒ ඔක්කොම දැනගෙනයි මෙතන වාඩි වෙන්න ඕනේ. නැත්තම් කවදාද හරි මොකක් වෙනවද? අචින්තිත අපි භවති චින්තිත අපි විනාශදී කියලා මම දුකටපත් වෙනවා මට මේ ශ්‍රාවකත්වයේ කෙනෙක් ලබා ගන්න බෑ. නේ? මෙතනින් එන්න ඕගොල්ලන්ගෙන් මට එන්න පුළුවන් සියලු අපවාද ටික මම දන්නවා. දැන් මේ අද කතා කරන කේදී පවා මේකේ තියෙන ආදීනෙත් දන්නවා. මේකේ තියෙන අනිසංසෙත් දන්නවා. මේක ඕනම කෙනෙකුට මේක හරවලා වරද්දලා ගන්න පුළුවන්. නිසා එහෙම දැනගෙන කතා කරන්න ඕනේ. ඒ නිසා බැනුම් අහන්න සූදානම් වෙලා මේ වැඩේ කරන්න ඕනේ. බැන්නට පස්සේ අනේ මුන්ට නම් උදව් කළ වැඩක් නැහැ කියලා හිතනවද? නැහැ. එදාට හිතන්න ඕන මම ගත්ත ක්‍රියාමාර්ගයේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද්ද? මොකක් හරි දෝෂයක් නිසානේ මේක මෙතනින් ආවේ. එහෙනම් මම දක්ෂ වෙන්න ඕන. කොහෙන් හරි ඒක ඒ උදව් කරන්න ඉච්චරයි. එතනින් හිතුවොත් ඔය ප්‍රශ්නේ නෝද? ඒක වෙන්නේ. උපාය කෞශල්‍ය කියන එකක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ පවා බලන්න ඕගොල්ලන්ට පීඩාවක් දුකක් එන්නේ උපාය කෞශල්‍ය නැතිකම. ඕගොල්ලෝ ලොකු දේවල් එක එකනාගේ මොනව බලාපොරොත්තු වෙන්නේ නිසා දරුවන්ගෙන් හරි මහත්යගෙන් හරි ගමෙන් හරි ඥාතියින් හරි එක එක බලාපොරොත්තු දෙක නේද පීඩාව වෙන්නේ. ඒ කියන්නේ සූර්ය වංශිකත්වයේ ගිලිහිච්ච නිසාමයි පීඩාව වෙන්නේ. සූර්ය වංශිකයා එහෙම නේ. බලාපොරොත්තු අඩු කරගන්න. අපෙන් හැබැයි ලෝකෙට වෙන්න ඕන යුතුයකම් ටික අඩු කරනවද එතකොට? නෑ යුතුයකම් ටික අපි කරනවා. ඕනම දැනගෙන අපි කාරණා දුරු දෙක කියන්නේ. කමන්නේ ඕක අපි දැනගත යුතුයි. ඒ නිසා ශක්තිමත් ආත්ම භාවයක් පරිහරණය කරන්න නම් අපි ශක්තිමත් විදියට ලෝකෙත් එක්ක ගනුදෙනුව පටන් ගත යුතුමයි. ඒ නිසා ගෑනුවයි අපිට අනේ අපි ගෑනු එහෙම අපිට නම් බෑ. අපිට මෙහෙම අපි මෙහෙම දුක්පත් අනේ අපිට නම් බෑ. දැන් අපිට වයසයි එහෙම බෑ. එහෙම එකක් තියෙනවද? එහෙම දෙයක් නැහැ. ශක්තිමත් වෙන වයසක් ගෑනු පිළිම වේදයක් නැහැ. විහාර මහදේ කියලා හිටියේ ශක්තිමත් වෙන්නේ. හිටියේ නැද්ද? හිටියා. නේ? ඒ නිසා ඒ පරපුරට එන්නේ තමන්ගේ පටු සීමාවක හිත පවත්වන්න එපා. එහෙම ශක්තිමත් වෙන්න බෑ. කියන්නේ චූටි සීමාවකනේ අපි හිත පවත්වන්නේ. එහෙම වුණොත් බෑ. විශ්වයේ තියෙන ශක්තිය කෙනෙක් ගන්න විශ්වයේ පුරාම අපේ හිත විසිරෙන විදිහට පවත්වන්න ඕන. එතකොට අපි සැලකිලිමත් වෙන අපේ ඉඩම අපේ ගම ගැනද? අපේ රට විතරක් ගැනද? නෑ. සමස්තය ගැන අපි සැලකිල්ල කියන එක අවධානය කියන එක සංවේදීතාවය කියන එක විශ්වය ගැනම තියෙනවා. එතකොට මට හිත කර අනුන්ට හිත කර ඉන්න තැනට කියලා හිත කරගත්තාම මොකද්ද? ඉන්න තැන කියලා හඳුනන්නේ. මේ මුළු විශ්වයම. මේ මුළු විශ්වයම අපිට අදාළයි. එහෙනම් මේ විශ්වයටම කරදරයක් වෙන්න බෑ. ඒකයි මෙලොවට පරලොවට නොවන දින එකකින් ගැරකීමට ලක් වෙන්නේ නැහැ කෙනෙකුට. මේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. සීල සත්‍යයට යහපත වෙනස අපි ජීවත් වෙනවා. ඒ නිසා මම මේ කරන වැඩෙන් අපේ ටිකකට යහපතක් වෙනවා ටිකකට අයහපතක් වෙනවා කියන තරමට බෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඉතින් සියලු දේ නාම එකට හොඳින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. එහෙමත් බෑ.
මේනේ හරි අමාරු වැඩ. ඍජු බවයි මෘදු බවයි එක හිතක පවත්වනවා කියන එක ලේසිද? ලේසි නෑ. ඉතින් මේවා කියලා දෙන එකට වඩා ගොඩාක් හොඳ දේවල් තමයි මොකද මේක පුහුණුවේදී වැඩ කරද්දී තැන් තැන් වලදී කියලා දෙනෝනේ. සමහර දවසක් දැන් ඔන්න එදා ඔයගොල්ලොත් එක වැඩ කරගෙන යන දෙන්නේ නැද්ද කිව්වනේ. කාරණාව කරගෙන යද්දි මම කිව්වා මේක මෙන්න මෙහෙම කරන්නේ මේ හේතු නිසා. ඊට පස්සේ මට හිතෙන්නේ නේ. දැන් ඔයගොල්ලෝ හිතන් හිටියේ මේ වැඩේ කරන්නේ මෙන්න මෙහෙම අදහසකින්. ඊට පස්සේ අපි මෙහෙම කරමු අහම කරමු කියලා කට්ටිය කියනකොට මම කිව්වා මොකද්ද? මට ඔයගොල්ලෝ හිතන දැනින්නේ මම මේ මිනිස්සුන්ට මේ වැඩේ කරේ. ඒ කරේ මෙන්න මෙතනින්. මේ වැඩේ කරන්නේ මෙතනින්. මේ වැඩේ කරන්නේ මෙතනින්. ඒ නිසා දුදෙත් මම අර අපේ මේ දරුවෙකුට කිව්වා ඔයාලෝ හිතන දැනින් හිතලා නෙමෙයි මම මේ වැඩේ කරන්නේ. මෙන්න මෙතනින් හිතන්න ඕන. එහෙම තැන්වලදී විතරක් වෙන දැන් උදේටම දාන්න ටික කාලයක් හිටියාම සමහර දේවල් මෙතනදී කියන්නේදී ගොඩාක් දේවල් ප්‍රායෝගික වැඩ කරද්දී වෙන්නන්න පුළුවන්. සුනිත් මෙන්න මේක මෙහෙම හිතන්නේ මෙන්න මෙහෙම හිතලා මේ වැඩේ කරනවා. ඔයා හිතන විදිහට නෙමෙයි මේක මම හිතන්නේ. මෙන්න මේක කියන්නේ මෙහෙමයි හිතිය යුත්තේ. මෙහෙම හිතුවොත් මෙතනින් පීඩා වෙනවා. මෙහෙම හිතුවොත් මෙතනින් පීඩා වෙනවා. දැන් සුනිත් එක්කනේ නේ. ඉස්සර කිසි ප්‍රශ්නයක් නැහැ රටේ ලෝකේ ප්‍රශ්න ගැන. දැන් මේකට ආවට පස්සේ රට ලෝක ගැන හිතන්නේ කියලා මේ රට ලෝකෙම තියෙන ප්‍රශ්න. දැන් ඔලු වෙනද ගෙදරට එලා පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන හිටියා. දැන් මොකක් වෙලාද? දැන් රටේම තියෙන ප්‍රශ්න ගහක් කැපුවත් ඒක ප්‍රශ්නයක්. මිනිස්සු ආවිෂද වගා කරන්නේ නැති ඒක ප්‍රශ්නයක්. දැන් මොකක් වුණාද? තව තැනකින් පීඩා වෙනවා. ඒකෝට අපි පුහුණු වෙදි මොකක් කරනවද? එදා මම මෙයාට කියලා දුන්නා කොහොමද මේක කරන්නේ කියලා. එතනින් මෙතනින් හිතන්නේ මෙතනින් හිතනකොට ඔය දෙපැත්තම සම්බර වෙනවා. ඒ නිසා අපි මේක මේ වැඩේ අතහැරලා දාන්නත් බෑ. මේ වැඩේ කරලා පීඩාවක් ගන්නත් බෑ. නොකර ඉන්නකොට පීඩාවක් ගෙනෙන එක සාමාන්‍යයි. කරලා පීඩාවක් ගෙන එක ඒත් සාමාන්‍යයි. අසාමාන්‍ය පුජ්‍යලෙක් ආර්ය මට්ටමට යනවා නම් බෞද්ධ ශ්‍රාවකෙක් වෙනවා නම් මොකක් වෙනවද? වැඩේ නොකර පැත්තකටලා හිටියොත් දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔයගොල්ලන්ට තේරෙන මට්ටමින් කියන්නේ. රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට ටීවී බලන්නේ නැහැ, පත්තර බලන්නේ නැහැ, කාලා බීලා බුදිය ගන්නවා. දැන් අපිට රටේ ප්‍රශ්න ගැටලුවක්ද? ගැටලුවක් නැහැ. ඕක මොකක්ද සාමාන්‍ය කාගේ වැඩක්ද? ඕක අතිශයින්ම පුරුතුජන සාමාන්‍ය මිනිහගේ වැඩක්. ඒ වගේම අපිට බලන්න ඕන රටේ ප්‍රශ්නේ මැදිහත් වෙලා හැම වෙලෙම පුපුරු ඉන්න. රටේ ප්‍රශ්නේ මැදිහත් වෙනවා මුන් මෙහෙමයි අරුන් මෙහෙමයි රට විනාශ වෙනවා මුන් කනවා මුන්ට නම් එන ගහන්න ඕන කිය මොකක් කරන්න පුළුවන්ද ඕන? බැන පුපුර හතර වටේ ඉන්න මිනිස්සුත් එක්ක අරුන්ට බැන යන්න පුළුවන්. ඒක කාගේ වැඩක්ද? ඒකත් අතිශයින්ම සාමාන්‍ය පුතග්ජන දුර්වල මිනිස්සුගේ ක්‍රියාවලියක්. මේකේ වෙන්න ඕනේ මොකද? අපි කාලේ වීලා අහක බලාගෙන නිදා ගන්නත් බෑ. තේරෙනවනේ? අපි මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා අනවශ්‍ය පීඩාවක් ගන්නත් බෑ. අපි මේ ප්‍රශ්නේ මැදිහත් වෙන්නත් ඕන. නිකන් නොඉන්නත් ඕන. මේ ප්‍රශ්නේ මැදිහත් වෙන්නත් ඕන. පීඩාව නොගෙන තියෙන්නත්. හිතන්න මොකද වැඩි කරන්න පුළුවන්ද කියලා. මේ වැඩේ කරන විදිය කවුරු කියලා දෙන්න දෙනවද? බුදුහාමුදුරු කියලා දෙන්නේ. මම මේක තාම ඕගොල්ලන්ට කියලා දුන්නේ නැහැ. මම මේකට සුනිට යම් ප්‍රමාණයකට සමහර දේවල් දැන් ටිකක් කියලා දුන්නා. මෙහෙම කරන්න. දැන් මිනිහම කියන මට බුදුමහාමුදුරු ආන්දර දැන් මේ ඔක්කොම ටිකක් දැනගෙන ඔය කියව නේද? මේ ඔක්කොම ප්‍රශ්න ටිකක් දැනගෙන මේ වෙනුත් වැඩ කරන ගමන් කිසිම පීඩාවක් කරගන්න නැතුව. සෑහලෙන් සතුටින් ඉන්නවා. ළමයිත් එක්ක ඉන්නකොට ළමයිත් එක්ක විලවත් කාලයක් කරලා ඉන්නකොට ඕගොල්ලොත් එක්ක ඉන්නකොට මෙහෙම දෙයක් කතා කරනවා. වෙන දෙයක් කරනකොට වෙන දෙයක් කරනවා. ඔය විනෝදයෙන් ඉන්නවා. සෑහලෙන් සතුටින් ඉන්නවා. හැබැයි ඕගොල්ලෝ කරනකොට සමහරවල් මේ කාරණා වලට මැදිහත් වෙලා ඒ දේ කරන්න ඕන දේවල් ටික කරනවා. කාලබුදිය ගන්නෙ නැහැ නිකන්. එක්ක අපි කරන්නේ මොකද? කාලබුදිය ගන්න. ඔක්කොම වැඩක් නැහැ අනිත්‍ය දුකයි අනාත්මයි. මෙලෝ දෙයක් වැඩක් නැහැ කියලා අපේ පාඩුවේ අපි වැඩක් බලාගෙන ඉන්නවා කියලා එහෙම ඉන්නවා. එහෙම නැත්නම් මොකක් කරනවද? මේක කරන්න ගිහිල්ලා තමන්ගේ වාසිය අනුන්ගේ දෝෂය. අරූ මෙහෙමයි මෙහෙමයි මේුන් නිසා තමයි මේ රට විනාශ වෙන්නේ කියලා හතර වටේ මිනිස්සුන් මොකක් කරනවද? බැන වෙදින. අපිට කරන්න පුළුවන්. ඔය දෙකින්. බුදුහාම කියනවා වේමේ වික්කවියන්තා නසේවිතබ්බා. මගේ ශාසනයේ ශ්‍රාවකයෝ ඔය අන්ත දෙක සේවනය කරන්නේ. මොකද? එකක් උච්ඡේදය නෑ. පැත්තකටලා නිකන් ඉන්නවා. අනිත් එක සාස්වතය. බදාගෙන අනිත් මිනිස්සුන්ට බැන ඉන්නවා. ඔයගොල්ලෝ හිතන්න මේ දහම කියන එක ජීවිතේ සසරක් වෙනස් කරන එකක්. මේක ඇස්සේ කොහේවත් පීඩාවක් එන්නේ බෑ. හිතන්න මම මේ උගන්වන්නේ නෙමෙයි හොඳේ. මේ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දේවල් වලට සාරාංශයක් කිව්වේ. එතකොට මෙන්න මෙතනනේ අපි මේ කාරණාවට මැදිහත් වෙන්න ඕනේ. මේ පුහුණුව ඇතුලේ හිටියොත් නියත වශයෙන්ම ඔයගොල්ලෝ මෙතෙන්ට යන්න ඕන. හැබැයි පුහුණුව නොලැබුවොත් මෙතෙන්ට යනවා කියලා මට පොරොන්දු වෙන්න බෑ. ඉතින් මොන ඔහොම තැනකින් අපිට යන්න නම් අපි මුලින් කරපු කතාව මොකද්ද? පළවෙනි දේ සංවේදී වීමේ හැකියාව. සංවේදී වෙනවා කියලා කියන්නේ මොකද්ද? අදාළ තැනට අදාළ විදියට කටයුතු කරන්න තියෙන හැකියාව.
ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ නේ. ඕකනේ අපිට නැත්තේ. එහෙම නැති වෙච්ච ගමන් අපි මොඩල් හදාගෙන ඉන්නවා. මම මෙහෙම කෙනෙක්. මම කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැති කෙනෙක්. අපි ගිහිල්ලා කතා කරන්නේ නැතුව දැන් අපි පන්සලට ආවන් කෑකෝ ගහන්නේ කතා කරන්නේ. මම මෙහෙම කෙනෙක් කියලා හිතාගත්තාම මල ගෙදරට ගිහින් මොකක් කරනවද අපි? කෑ නිදි මරනවා. ඒ වෙලාවට කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව පුටුවට වාඩිලා ඉන්නවා. ඒක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ. මම කෑකෝ ගහන්නේ නැති, නටන්නේ නැති, දඟ කරන්නේ නැති ළමයෙක්. මම ක්‍රීඩා පිටියට යනවා. ගිහිල්ලා පැත්තකින් වාඩිලා බලන් ඉන්නවා. එතන ගිහිල්ලා ඒක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේ නැහැ. ක්‍රීඩා පිටියේ ඉන්න කෙනා හිතන මම කෑ ගහනවා උඩ පයින්න දුවන පයින්න ළමයෙක්. මම එහෙම කෙනෙක් වෙන්නවා. ක්‍රියාශීලී ළමයෙක් ඉන්නවා. එයා පන්ති කාමරේට ඇවිල්ලා කෑ ගහලා උඩ පැනලා දුවලා උඩේසුර නැගලා මේ කරොත්. එතනින් ගුටි ගන්නවා. ගැලපෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔහම මොකක් හරි චරිතයක් හදාගත්තොත්. ඕගොල්ලන්ගේ මොකක් හරි චරිතයක් තියෙනවා නම් ඒ චරිත නිසා ඕගොල්ලන්ට පීඩාවක්. දැන් මොකක් නැති වෙන්න ඕනද? සකස් කරගත්ත චරිත නැහැ. තේරෙනවද මොකද නැති කරගන්න ඕනේ? මම මෙහෙම කෙනෙක් කියන. දැන් මමත් කියන සමහරට මම මෙහෙම හිතනවා කියලා. එහෙම කිව්වට මෙතෙන්ට මෙහෙම හිතුවට සමහර තැන්වලදී ඔයගොල්ලෝ හිතේ ආම්දුර මේ කිව්වට අර කරන්නේ එහෙම නෙමෙයි. එහෙම කියන්නේ නැද්ද ඔයගොල්ලෝ? ආම්දුර මෙතන සමහර දේවල් මෙහෙමයි කියලා කිව්වට සමහරට කරන්න ගියාම එහෙම වෙනස් වෙලානේ. ඒ මොකද්ද? දැන් මෙතන කීපෙකදී බා මම මෙහෙම කෙනෙක් කියලා කිව්වයි කියන්නේ මොකද්ද? මම එවැනි චරිත ලක්ෂණයකින් යුක්ත චරිතයක් හදාගෙන. එහෙම චරිත තියෙන්න බෑ. එහෙම චරිතයක් තිබ්බ ගමන් ඒ චරිත ලක්ෂණ නැති වෙනකොට මට මොකක් වෙනවද? පීඩාවක් එනවා. ඒ චරිත ලක්ෂණයට බාධා එනකොට මොකක් වෙනවද? පීඩාවක් එනවා. මම හිතනවා මම කවදාකවත් ප්ලාස්ටික් පිඟානක කන්නේ නැහැ. මම කවදාකවත් ප්ලාස්ටික් කෝප් එක බොන්නේ නැහැ. මම හොඳ පිඟානක මට කන්න තියෙනවනේ හොඳ පෝෂණය පිඟානක්. මට බොන්න තියෙනවනේ මෙහෙම. මට එළවලු 3-4ක් නැතුව බෑ. මම සාමාන්‍යයෙන් නිකන් පොල් සම්බුලි පොතු කන කෙනෙක් නෙමෙයි. ඔහොම චරිත ලක්ෂණයක් හදාගත්ත ගමන් බැරි වෙලා හරි පොල් සම්බුලි පොතු කන්න ලැබිච්ච දවසට මොකක් වෙනවද? දුකෙන් ඉන්න පීඩාවක් ලැබෙනවා. මම කවදාකවත් ප්ලාස්ටික් පිඟානක් කන්නේ මම මේව කන්නේ මොකටද? අපිට හොඳට මේ තියෙන අපි හොඳ කෑම කාන්දර කාල වේලීට මිනිස්සු අපි හොඳට සල්ලි භාගෙ තියෙන මිනිස්සු අපි වංශවත් මිනිස්සු. කවදාකවත් මම ප්ලාස්ටික් පිඟානක් කන්නේ නැහැ කියලා මම චරිතයක් හදාගත්තොත් මට කවදක හරි දවසක ප්ලාස්ටික් පිඟාන කන්න ලැබිච්ච දවසක් මොකක් වෙනවද? පීඩාවක් වෙනවා. ඒ නිසා මම කවදාකවත් බිම වාඩි වෙන්නේ නැහැ. මම කවදාකවත් අහම නැහැ. මෙහෙම නැහැ. කිසිම දෙයක් එහෙම හදාගන්න පවකෝ. මොකද අපිට මොනව කරන්න වෙයිද කියලා. කවුද දන්නේ? ඒ සදන තු හිතේ කියන්නේ නෑ සීල් සමාදන් වෙන තැනට උචිත ස්වභාවය තමයි ඒක. දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ. සීල් සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ වෙලාවේදී අපි කතා බහ කරන එකට වඩා නිහඬතාවයයි අදාළ වෙන්නේ. හැබැයි ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේ නිහඬව හිටියොත් ඒ වෙලාවට ඒක අදාළ නෑ. හැබැයි භාවනා කරනකොට කතා කරොත් ඒ වෙලාවට ඒක අදාළ නෑ. සීල් සමාදන් වෙලා නිකන් දැන් හාමුදුරු බණ කියන. මෙහි ඉඳන් පස්සේ කුඩු ගාන කට්ටිය. එතකොට අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ සම්බන්ධ වෙච්ච මිනිහා කතා කරන මනුස්සයා ඒ තැනට අදාළ නොවන විදිහට හැසිරෙනවා. ඒකෙට බාධාවක්. ඒක නම් ස්ථානෝචිත ප්‍රක්. ඒ වෙලාවේදී චරිතයක් නෑ. මම කතා නොකර ඉන්න කෙනෙකුත් නෙමෙයි මම කතා කරන කෙනෙකුත් නෙමෙයි. එහෙම කෙනෙක්. දැන් අපි දැන් මොකද ආත්මෙ නැති කරගන්නේ මෙහි ඉන්නේ. එහෙම නැතිලා මම සිල්වත් කෙනෙක් වෙන්න ගියොත්. දැන් අපි ඉන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මමයි මාගේ කියලා කෙනෙක් නැති කරගන්නේ දැන් මෙතෙන්ට එන්නේ. ඒක නැති කරගත්තාම සහැල්ලු වෙන්නේ. දැන් මම මෙතෙන්ට ආපු ගමන් මොකෙක් වෙන්න හදනවද? මම දැන් දෙතිස් කතා නැති කෙනෙක්. මම දැන් සිල්වත් කෙනෙක්. මම දැන් මෙහිම කෙනෙක්. මම අහම කෙනෙක්. මම භාවනා කරන කෙනෙක්. ඔන්න ඔහොම කියලා කෙනෙක් වෙන්න ගියොත් එනවද? එක කෙනෙක් නැති කළා දැන් මොකද කළාද? තව කෙනෙක් හදලා. ඒ නිසා එහෙම මම එක කිසිම පන්තියකට ඇති කිසිම කෙනෙක් නෙමෙයි. ඒ අදාළ දැනට අදාළ විදිහට ජීවත් වෙන්න ඉච්චරයි. මම මෙන්න මෙහෙමයි කියලා. පොඩි ළමයිත් එක්ක ඉන්නකොට පොඩි ළමයිත් එක්ක ඉන්නේ ඉතින්. වැඩි හිටියොත් එක්ක ඉන්නේ වෙලාවටලා ඉන්නවා. බණ භාවනා කරන මිනිස්සුත් එක්ක කතා කරනකොට ඒ විදිහට කතා කරනවා. යාළු මිත්‍රාදිත් එක්ක කතා කරනකොට යාළු මිත්‍රාදිත් දැන් මම මගේ මේ බණ දහමත් එක්ක මෙලෝදියක් කතා කරන්නේ මම හිතයි ජීවිතේ යාළුවෝ ඉන්නවා මගේ. ඒ මිනිස්සු කවදාක බණ කතා කරන්නේ නැහැ. ඒකත් එක්ක යාළු මිත්‍රාදිත් විදිහට කතා කරලා යනවා. ඕගොල්ලොත් එක්ක මේ කාරණාව කතා කරන. ඒ මට්ටම් වලදී ඒ චරිතේ.
ගියාම අපිට එතනින් මෙතෙන්ට පීඩාවක් එන්නේ. නැත්නම් අපි මම මෙන්න මෙහෙමමයි කියලා හිතාගත්ත ගමන් මොකක් වෙනවද? මමත් එක්ක මම කතා කරන්න කැමති බණ ධර්ම විතරයි. මමත් එක්ක කතා කරන්න ඕන බල බණ විතරයි. එහෙම වෙච්ච ගමන් අපි එතනින් මොකක් වෙලාද? කොන් වෙලා යනවා. ඔය එන්නේ බණකාරයා. දැන් මල ගෙදරකට මොල් ගෙදරකට ගියාද ඈතින් එනවලු නා අපෝ කයින් පොඩ්ඩක් අයින් වෙලා ඉන්න ඕනේ. අයියේ. මේ මිනිහා කියන්නේම බණ විතරයි. නේ? එහෙම හරියන්නේ නැහැ. එතෙන්ට ගිහිල්ලා දැන් කට්ටියත් එක්ක වැඩ කරන වෙලාවට බුලත් පිටක් කාලා නේ මේ වැඩේ කරන්නයි තියෙන්නේ. බණ කියන්නේ කියපුවාට ඒ කට්ටිය නම් ඒ කට්ටියත් එක්ක ඒ වැඩේ කරනවා. බොන මිනිහත් එක්ක බොන්න යන්න එපා. එහෙම කියලා. තේරෙනවනේ? ඒ කියන්නේ තමන්ගේ ආත්ම ගෞරවය රැක ගන්න ඕන. අපි එතෙන්ට උචිත වෙන විදිහට හැසිරීම කරන්නත් ඕන. බොන මිනිහත් එක්ක මම බොන්නේ ඕගොල්ලෝ කරන්න. කිසි ප්‍රශ්න. ඔඩේ බොන එක මේ මොකද්ද සුරා මේරිය මජ්ජපමා දට්ටාන ඕම කරන්න හොඳ බලපායයි කියලා දැන් මල ගෙදර ගිහිල්ලා බොන මිනිහෙකුට එහෙම කිව්වොත් ඒ මිනිහම අකරනද පිළ. බණ දරවනවනේ. අනේ උඹගේ බණ තියාගෙන උඹ ඵලයන් උඹ කර හාමුදුරුවොත් එකයි තෝත් එකයි කියලා බටත් එක බණි. දැන් මගේ අපිත් එක්කත් ඉන්න බොන යාළුවෝ ඩිංගෙත්තක් ඉතින් හන්දෑවට ගන්න මම පොඩ්ඩක් එන්න මොකද කරන්නේ දෙන්නේ පොඩ්ඩක් ඉතින් මහන්සි වෙනවා පොඩ්ඩක් බොන්නෝනේ අපිට මේ කරන්න දෙන්නේ නැති කවුරුත් නැත්නම් අපි පොඩ්ඩක් බොනවා කියලා කියනවා. ඒ කියන්නේ බොන්නේ. ඒ කියන්නේ මේ කාරණා මොකද්ද? ඒක මහා වැරද්දක් කියලා පෙන්වන්න යනවාද? පෙන්වන්නේ හැබැයි අපි එයා වෙතනින් ගලව ගන්න සුදුසුම වෙලාවක් ආවොතින් මොකක් කරනවද? අන්න ඒ වෙලාවට එයා වෙනින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක අනවශ්‍ය වෙලාවකට ක්‍රියාත්මක වුණොත් මොකක් කරන්න වෙනවද? ඒ මිනිහා ආයි ජීවිතේට මාත් එක්ක කතා කරන්නේ. කතා කරන්නේ. ඒ නිසා අපි තේරෙනවද කියන එක මේ තැනට උචිත විදිහට හැසිරෙනවා කියන එක ලේසි නෑ. ඒ නිසා අපි එක එක මම මෙන්න මෙහෙමයි අහමයි මම මෙහෙමයි කන්නේ මෙහෙමයි ඉන්නේ මෙහෙම නැත්තම් මට නිදා ගන්න බෑ මෙහෙම කියලා මේ රාම හදාගන්න එපා. මේ පීඩාවලෙන් තැන් රාම හදාගත්ත මගේ චරිතයක් හදාගත්තොත් මම මෙවැනි චරිතයකින් යුක්තයි මට මෙහෙමයි කට්ටිය කතා කරන්න ඕන කියලා කිව්වොත් එහෙම කතා නොකරපු ගමන් මට මොකක් වෙනවද? පීඩාවක් එන්න පටන් ගන්නවා. ඒ නිසා එහෙම එපා. මම ඕන දැනකට ඕන වෙලාවක ඕන විදිහක අවන කියන්නේ අර මේ වෙනස් වෙන්න සූදානම්. හැබැයි ඒ සියලු වෙනස් වීම ASCII මොකක් කරගන්නද? තමන්ගේ ගුණය නොනහයි කියන එක කරගන්න. ගුණය රැක ගන්න ඕනේ. ලේසි නෑ වැඩේනේ. ඔන්න ඔතනින් හැදුනොත් කොහාට නොගැලවෙයිද? කවුරු අපිව ප්‍රතික්ෂේප කරයිද? කිසි කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නේ. කොතෙන්ද නොගැලවෙයිද? මල ගෙදරටත් ගැලපෙනවා, දාන ගෙදරටත් ගැලපෙනවා, මොගල් ගෙදරටත් ගැලපෙනවා. පාරේ ඕපදූප කතා කරන තැනටත් ගැලපෙනවා. අපි එතන ඕපදූප කතා කරන්නේ නැහැ. හැබැයි අපි එතනින් විසි වෙන්නේ නැහැ. නේ? ප්‍රතික්ෂේප වෙලා අපිව බැනුම් අහලා අපි එතනින් විසි වෙන්නේ නැහැ. කොම් වෙන්නේ. ඕනනම් එතනින් අයින් වෙලා කොම් වෙලා ඉන්න පුළුවන්. ඕනනම් එහෙම නොවි ඉන්න පුළුවන්. ඕනම පරිසරයක් ඇතුලේ අපිට ජීවත් වීමේ හැකියාව තියෙනවා. අර මේ සුණාපරන්තියට ගිහපු හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ අහනෝනේ නේ ඒකේ ඉන්නේ මහා දරුණු මිනිස්සු. ඔබ වහන්සේට එහෙ ගිහිල්ලා ඉන්න පුළුවන් වේද? බුදුහාමුදුරනේ මට පුළුවන්. මේ මිනිස්සු මෙහෙම ගැහුවොත් මෙහෙම කරනවා. මැරුවොත් මේ අතපය ගැඩුවොත් මෙහෙම හිතනවා. මෙහෙම හිතුවොත් නේ බැන්නොත් මෙහෙම හිතනවා. ගැහුවොත් මෙහෙම හිතනවා. අත ගැඩුවොත් මෙහෙම හිතනවා. පොල්ලකින් ගැහුවොත් මෙහෙම හිතනවා. මැරුවොත් මෙහෙම හිතනවා. දැන් කොතනින්ද දෙක නොගැලපෙන්නේ? කිසිම දැනක නොගැලපෙන්නේ නැහැ. පැහැදිලි නේද මම කියන එක? පීඩා වෙන්නේ අපි චරිත හදාගෙන තියෙන. ලොකු චරිත තියෙනවා අපිට. මම මෙහෙමයි කියලා. චරිත වලින් නිදහස් වෙන්න. මේ හැමදේම කරන්න මොකක් තියෙනවද? සංවේදීතාවය. සංවේදී වෙනවා. තමන් මම මේ වෙලාවේ ඉන්නේ මොන මට්ටමේද? මම නිසා කොච්චර ප්‍රමාණයකට අයහපතක් වෙනවද මේ වෙලාවේ? වටපිටාවට ගල පුදුමාකාර සංවේදීතාවයක් තියෙනවා. මම මේ කතා කරන විදිහෙන් කී දෙනෙකුගේ හිත රිදෙනවද නැද්ද කියන එක මම දන්නවා. සමහරවිට හිත රිද්දන්න ඕන දැන හිතලම හිත රිද්දනවා. ඒ හිත රිද්දන්න ඕනේ. ඒක කැඩිලා යන හිත රිදෙන්නම කියන්න ඕනේ. ඒ නිසා හොඳට හිත රිද්දන්නම දන්නවා. ඒ වගේම හිත සතුට වෙන්න කියන්න ඕන විදියක් දන්නවා. ඒ නිසා සමහර මිනිස්සුන්ට මේ වගුවන් Tamanටම අනේ මටමයි අද හාමුදුරුවෝ අල්ලගෙන බැන්නේ කියලා හිතෙනවා. ඕක ඕගොල්ලන්ට විතරනේ හැමෝටම එහෙම හිතෙන. මගේ ගැනමයි කිව්වේ කියලා හිතන මොනේ. සමහරවිට ගෙවල් වල රණ්ඩුක් කරනවා හාමුදුරුවෝ ගැන මම ගැන මේ ගෙදර ඉන්න කවුරු හරි ගිහිල්ලා කිව්වත් දන්නෙත් නැහැ මේ විස්තර ටික කියලා හිතනවා. එහෙම හිතන්නේ ඒ තරම් ඔය කියන කාරණා විතර කී දෙනෙකුට කොයි මට්ටමේ හිත රිදෙනවද හිත සතුට වෙනවද හිත ශක්තිමත් වෙනවද කියන එක මාක් කරගන්න ඕනේ තමයි දැනගෙන සිටියේ. ඔන්න ඔතෙන්ද මම කියන්නේ මම පරිපූර්ණ සංවේදී කෙනෙක් කියන එක නෙමෙයි. අපේ පව අඩුපාඩු අනන්තයි අප්‍රමාණ. ඒව පව හැදෙන්න ඕනේ. කියන්නේ අපි හැමෝම මොකක් වෙන්න ඕනද? සංවේදීතාවය කියන එක හදා ගන්න ඕනේ. හදා ගන්නකොට අපිට ගොඩාක් දේවල් පේන්නේ. වෙනද නොපෙනිච්ච ගොඩාක් දේවල් එදාට මොකක් වෙනවද? පේන්න පටන් ගන්නවා. වෙනද අපිත් එක්ක සමීප නොවිච්ච ගොඩාක් අය අපිත් එක්ක
සමීප වෙන්න පටන් ගන්නවා. වෙනද අපිට ආදරේ නොකරපු ගොඩාක් අය අපිට ආදරය කරන්න පටන් ගන්නවා. අපි වෙනද ආදරය නොකරපු ගොඩාක් අයට අපි ආදරය කරන්න පටන් ගන්නවා. ගහකොළ පවා අපිට ආදරය කරන්න පටන් ගන්නවා. අපි ගහකොළට පවා ආදරය කරන්න පටන් ගන්නවා. මොකක් වුණොත්ද? සංවේදීකම හදාගන්න. මොනව හදාගත්තද? සංවේදීකම. සංවේදීකමෙන් පස්සේ මෙන්න මේ සංවේදීකම තමයි අපිට හැම වෙලෙම ප්‍රශ්නේ අරන් දෙන්නේ එළියට. කරන්න ඕන දේ ඉස්සරහට උඩුප්පල පෙන්නලා දෙන්නේ සංවේදීතාවය. ඕක නැති මිනිහෙකුට මේ වැඩේට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. අර ඕගොල්ලෝ ඒක තමයි හැමදාම කියන්නේ. අනේ අපිට කියන්නේ නැහැ නේ කිසිම වැඩක් අපිට කියන්නේ නැහැ නේ. අපි කිරක් කිව්වනම් අපිත් මේක කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් මොකක් නැතිකමද? සංවේදීකම නැහැ. දැන් අපිට මොකක් කරන්න ඕනද? සංවේදීකම හදලා දෙන්න කියලා කියනවා. ඒ ප්‍රශ්නේ උඩට ගන්න විදිය කියන්නේ අවශ්‍යතාවයේ තේරුම් ගන්න විදිය තේරෙන්නේ අවශ්‍යතාවය දැන් මොකක් කරන්නද බං? කියන්න ඕන. දැන් චූටි දරුවෙක් ඉපදුනාට පස්සේ අම්මලාට තේරෙනවා මේ දරුවට කිරි ඕන වෙලා. මේ දරුවට චූ දාන්න ඕන වෙලා. නැත්නම් මේ දරුවට උණ හැදිලා. මේ දරුවට මෙහෙම අමාරු කියලා අම්මා කෙනෙකුට තේරෙන්නේ නැද්ද? දරුවා කතා කරනවද? කතා කරන්නේ නැහැ. දරුවගේ අපහසුතාවය කියන එක අම්මට ගොඩාක් දුරට තේරෙනවා. ඒ තේරෙන්නේ මොකද්ද? අම්මා දරුවා කෙරෙහි අතිශයින්ම සංවේදී. දරුවෝ චූටි වෙනස පවා අම්මා දන්නවා. දරුවාද ලෙඩ වෙලා ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. අද ටිකක් මහන්සි පාට. අද අමාරු පාටේ දරුවට. එයා කෑ ගහලා අඬන්නෙත් නැහැ. ඉන්න හැටියෙන් කියනවා. අන්න ඒ වගේ එතකොට දරුවෝ කියන්න ඕනද කට ඇරලා අම්මේ මට අමාරුයි මෙහෙමයි කියලා. පොඩි දරුවා කතා කරන්න බෑනේ. කියන්නේ නැතුණට අම්මට අක් ගාලා දන්න මේ දරුවට මෙහෙම දෙයක් වෙලා කියලා. අන්න ඒ වගේ ඕගොල්ලොත් මේ පරිසරයට මේ ලෝකෙට මේ සමාජයට මෙතන මේ ඉන්න පිරිසත් එක්ක සංවේදී වෙනකොට ඕගොල්ලන්ටම තේරෙනවා මේ වෙලාවේ මෙන්න මේක මෙතන අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මේක කෙරෙන්න ඕනේ. මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා මෙතන. මෙයාට මෙන්න මේ අඩුපාඩුව මෙතන තියෙන බව පේනවා. අපි මෙන්න මේකට මේ මොන හරි දෙයක් කරන්න ඕනේ. මෙන්න මෙතන මේක වෙන්න ඕනේ. එහෙනම් මේ අඩුපාඩුව ඇති. කියන එක මොකක් වෙනවද? සංවේදීතාවය තියෙනවනම්. අක්කාල අපේ ඔළුවට එන්න ඕනේ. එන්නේ නැත්තම් මොකක් කරන්න ඕනද? කොහොම චුට්ටක් ලං වෙලා දන්න කෙනකින් හරි අහලා මේක කරන ක්‍රමවේදය මොකක් කරනවද ටික කාලයක් ගිහිල්ලා. අල්ල ගන්නවා. අන්න එතකොට ඕගොල්ලෝ විවාහ වුණාට පස්සේ මහත්යට සංවේදී වෙන්න බැරිද? මහත්ය හැරෙනකොට කියන මහත්ය මේ කන්න හදන්නේ පොල් පැලේ තමයි. අර කියන්නේ හැරෙනකොට කියන්න පුළුවන් කියලා. එයා හිතනකොට හිතනවා ඔයාට මේකනේ වුණා වෙලා තියෙන්නේ. හරි. ඔයාට මේවා කන්න බෑදනේ. ඔයා මේවට කැමති නෑනේ. ඔයා මෙහෙම මම මෙහෙම අඳිනකොට ඔයා කැමති නෑනේ. මොකද සංවේදීතාවය තියෙනවා. මහත්ය සංවේදී නම් මහත්ය සංවේදී නම් නෝන හිතනකොට ටක් ගාලා දන්නවා අද මෙහෙමයිනේ. ඔයාට අද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අද ඔයාට මෙහෙම ඕනේ. ඔයා මෙහෙම මම එනකොට මෙහෙම ඉන්නකොට කැමති නෑනේ. මම මෙහෙම කතා කරනකොට ඔයා කැමති නෑනේ. මෙහෙම දැන් මොකක් වෙනවද? මේ දෙන්න ගැතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රශ්න ගොඩාක් මොකක් කියලා එනවද? ගොඩාක් දුරට අඩු වෙලා නැහැ. එකිනෙකාට එකිනෙකා සංවේදීයි. එයාගේ අවශ්‍යතාවය මෙයා හැරෙනකොට අඳුර ගන්නවා. එතකොට අවශ්‍ය දේ මේ පැත්තෙන් දෙනකොට මෙහින් ඒ අනිත් පැත්තට ප්‍රතිඋපකාර මේ චාර ලැබෙන්නේ නැද්ද? අර එක මේ පෞලකාර සිදුවීමක් කියන්නේ නේ. අර අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ කියලා. කතාවක් තියෙන අහලා තියෙන්නේ නේ මම මේක දීර්ඝ කතාව කියන්නේ. ඒක මොකක්? අහලා නැති කතාවක්. ඉතින් මේ ඒක කියන්නේ ඕගොල්ලෝ පෞල් ජීවිත ගත කරන්නේ නේ ගොඩක් අය ඉන්නේ. ඉතින් නෝනා බොහොම දවසක ඉඳලා තේ එක හදලා දෙන්නෙත් නෑලු, ගේ අතු ගන්නෙත් නෑලු, මේ රෙදි හොදන්නෙත් නෑලු, බොහොම අසන්තෝෂෙන් තමයි ඉන්නවයි කියලා කියන්නේ. ඉතින් දැන් මහත්තයලා හිතා ගන්න බැලු මොකද්ද දන්නේ මේ ප්‍රශ්නේ දවසක් වුණ වැඩට ගිහිල්ලා එනකොට වෙන තරම් ඉතින් වැඩට ගිහිල්ලා එනකොට තේ එක හදලා මේ කොහොමද මෙහෙමද වැඩපලේ මොනවද උනේ විස්තර රොම් ටික අහලා බෑග් එක ඉස්සරහට ගිහින් අර ගන්නවලු මෙහෙමයි මෙහෙමද. ඉතින් දවසක් යනකොට හැන්දෑවේ ගෙද වැඩ ඇරලා යනකොට මේ ගේ අතු ගාලක් නෑ. මිදුලතු ගාලක් නෑ. ගෙදරට යනකොට ඉස්සරහට ඇවිල්ලා පිළිගන්නෙන්නෙත් නෑ. ඉතින් මේ දැන් මේ මොනසෙ දෙයකට ඉන්නත් බෑනේ. ඇත්තටම මේ මොකද්ද නෝන උනේ මොන හරි ප්‍රශ්නයක් වුණා දැන් ඔයා මට වෙනද දෙයක්ක් ගෙනත් දෙනවා ඒකත් නෑ. ඇවිල්ලා අතුගතු ගාලක් නෑ බලන්න ඔගේ වල හැටි මිදුලතු ගාලක් නෑ. රෙදි පෙරදිරික හොදලත් නෑ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මහත්තයා ගියේ මේ නෝන කියලා තියෙන්නේ. අපිට සලකන විදිහට තමයි අපි සලකන්නේ. ඔයා මගේ අඩුපාඩුකම් මගේ අවස්ථාවල් ගැන හිතුවේ නෑනේ. මම මොකටද ඔයාගේ අඩුපාඩුව වගේ අවස්ථාවල් ගැන හිතන්නේ. ඔයා මං ගැන හිතන විදිහට තමයි මම ඔයා ගැන හිතන්නේ. ඔයා මං ගැන සංවේදී වුණා නම් ඔයා මගේ අවශ්‍යතාවල් ගැන හිතුවනම් ඒ දේවල් වලට සංවේදී වෙලා ඒක මගේ අවශ්‍යතාවල් ඉෂ්ට කරා නම් මම මොකක් කරනවද? ඔයාගේ වැඩ ටික කිසිම අඩුපාඩුවක් නැතුව ගෙවල් අතු ගාලා රෙදි හොදලා දරුවෝ මේ කළා මේ ඔක්කොම වැඩි කළා පිළිස්සුව තියෙන. ඇයි ඒ? මං ඔයා මාව සතුටු කරලා තියෙන නිසා. හැබැයි එහෙම කරන්නේ නැතිකොට මොකක් කරන්නේ? මම මොකද මේ ඔයාව සතුටු කරන්නේ? කියන තැන මේ තේරෙනවද කියන එක? අපි කෙනෙකුට සංවේදී වෙනකොට එයා අපිට සංවේදී වෙනවා. අපි ලෝකෙට මෛත්‍රී කරනකොට ලෝකෙ අපිට
මෛත්‍රී කරන අපි ලෝකෙට ආදරය කරන්න පටන් ගන්න දවස් ඉඳලා ලෝකෙම අපිට ආදරය කරන්න පටන් ගන්නවා. ගහකොළ සතාසිය පව අපිට නම් ශිරි වෙනවා, අවනත වෙනවා. උදව් කරනවා, ආදරය කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ අපි කැමති නැද්ද ලෝකෙම ආදරය, කරුණාව, ගෞරවය බලාපොරොත්තු වෙන්න? ලබා ගන්න කැමති නැද්ද? ලබා ගන්න කැමති. හැබැයි දෙන්න කැමති. ලෝකෙම උදව් ගන්න කැමති නැද්ද? කැමති. හැබැයි ලෝකෙට උදව් කරන්න කැමතිද? ලෝකෙට උදව් කරන්න කැමති. ඔයගොල්ලෝ ලෝකෙට උදව් නොකර ලෝකෙම උදව් ගන්න කැමති. ඒ කියන්නේ මොකද? ණය වෙන්න කැමති. දැන් මිනිහෙකුට කඩේ මුදලාලට සල්ලි දෙන්න තු බඩු ගන්නවා කියන්නේ ණය වෙනයි කියන එකනේ. නේ? හැබැයි සල්ලි දීලා බඩු ගන්නවා කියන්නේ ණය නෑ. ඉතින් ලෝකෙට උදව් කළා ලෝකෙන් උදව් ගන්නවා කියන්නේ ණය නෑ. හැබැයි අපි වඩාත් කැමති ලෝකෙට උදව් කළා උදව් ගන්නද අපි කිසිම දෙයක් නොකර ඉඳන් අපිට ලෝකෙම උදව් කරනවද අපි කැමති. අපි කිසිම දෙයක් නොකර හිටියත් ලෝකෙම ඇවිල්ලා අපිට උදව් කරනවා, ආදරය කරනවා. මගේ ප්‍රශ්නේ වෙලාවදී ඒ කට්ටිය අපිට මැදිහත් වෙනවා නම් අපි හරිය කැමති. ඒකනේ සමහර කියන්නේ මගේ ප්‍රශ්නේ වෙලාවේ ඔයගොල්ලෝ කවුරුත් ඇවිල්ලා කතා කරේ නෑ. අපි මැට මෙච්චර දේවල් වෙලා දෙන කවුරුත් හෙව්වේ බැලුවේ නෑ. දැන් මේ මිනිස්සු අනුන්ට චෝදනා කරන්නේ. එයා බලාපොරොත්තු වෙනවා. එයාගේ යුතුයකම නෙමෙයි කරලා තියෙන්නේ. එයා ලෝකෙන් හැමෝගෙම මොකක්ද බලාපොරොත්තු වෙනවා. ඒ ලෝකෙ ඉන්න හැමෝම මට යුතුයකම් ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තුව තියෙන. හැබැයි එයා ලෝකෙ යුතුයකම් ඉෂ්ට කරලා. ඉෂ්ට කරලා නෑ. තමයි යුතුයකම් ඉෂ්ට කරා නම් ඔක බලාපොරොත්තු වෙන්න ඕනද? බලාපොරොත්තු වෙන්න ඕන. තේරෙනවද කියන එක? දැන් මේ නිවන් දකින්න බැරි ප්‍රශ්නයක් ගැනද මේ කතා කරන්නේ? ජීවිතේ අපි එදිනදා වැඩ කටයුතු වලදී තියෙන ප්‍රශ්න ගැටලු ඇති වෙන එකද? එදිනදා ජීවිතේදී ප්‍රශ්න ගැටලු ඇති වෙන එක. සංවේදීකම නැති තැන කිසිම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ. කසාද බැන්දට පස්සේ කසාදෙට එකට එක ඉන්න ඕන නිසා දැන් ගෙවල් වල සමහරු ඉන්න නයි බොළොංගු වගේ. නැන්දල මාමලා වුණත් එහෙමයි. නෑ මොකද නැන්දලේලිලා වුණා එකිනෙකාට සංවේදීව කියන්නේ බැරි වෙච්ච ගමන් කැත්තට පොල්ල වගේ ඉන්නේ. දැන් අර මේ ගේ ඇතුලේ ඉන්න වෙන කරන්න දෙයක් නැති කමන වකන දුක් විඳගෙන ඒක ඇතුලේ මහා තාඩන පීඩන මැද්දේ ලෝකෙට පෙන්වන්න බැරි නිසා හංගගෙන ඉන්නවා නේ. මේක ඇතුලේ කැකෑරි ඉන්නවා. හැබැයි ඒක නෙමෙයි අපි විය යුත්තේ. අපි අපේ අඩුපාඩු දැකලා අපි පටන් ගන්න ඕනේ. අපි පටන් ගන්න ඕනේ දෙවෙනි. අපි පටන් ගන්න උදව් කරා. එතකොට ලෝකයට උදව් කරා. ලෝකෙම අපි උදව් කරොත් ඉදාට මම ලෝකෙට උදව් කරනවා. එහෙම හිතුවොත් ඔය උදව්ව කවදාකවත් ලැබෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නවා. අපි කියන්නේ කවුද? තමනුයි මුල කරන්නේ. මේක කරලා බලන්න මේක ලැබෙන්නේ නැද්ද කියලා. ඕගොල්ලෝ කැමති දේවල් ලෝකෙට දෙන්නේ. ඕගොල්ලෝ ලෝකෙට ආදරය කැමති නම්, විශ්වාස මත කැමති නම්, නිර්භය කියන්නේ බිය නැති භාවයේ ඉන්න කැමති නම් ඕගොල්ලෝ ආදරය ලෝකෙට දන් දෙන්න. පරිත්‍යාගශීලී වෙන්න. ඇඳුම් පැළඳුම් හැමදේම ලෝකෙට පරිත්‍යාග කරන්න. කියන්නේ අපි ගන්න අපිට ලැබෙනවට කැමති දේවල් අපි අනිත්‍යය දෙන්න. එතකොට ඒවා ලැබෙනවා. විශ්වාසය, හිතවත්කම, හිතයිශීකම, ආදරය, කරුණාව, ගුණවන්තකම. ඕගොල්ලෝ ওই ක්‍රමවේදයක් කොහේ හරි තැනක වැරදිච්ච දණක් වුණා. මට ඇවිල්ලා කියන්නේ මෙන්න මේක වැරදුනේ කියලා. මෙහෙම කළා හරි කියන කියලා. හැබැයි ඒකෙදි අර හරියන්නේ නැති තැන් කීපයක් මම එදා දවසේ කිව්වා. මෛත්‍රී පෙර සසරේදී වෛර කරන් ඉන්න මිනිස්සු දවසින් දෙකකින් හරියනවද? මම මේ මිනිහට අවුරුදු ගාණක් වද දීලා තියෙනවා. මම ඒ මිනිහට දවසක් උදව් කරයි කියලා හරියයිද? එහෙම හරියන්නේ. ඒකට බොහෝ කාලයක්. අර එදා කතාව වෙනෝනේ නේ. අර මල්ලි ගමේ ඉඳන් කීසරයක් ගුටි කෑවද? මූණට කියලා ගැහුවා. පැත්ත බලන් හිටියා. පාරේදී අල්ලන් ගැහුවා. සද්ද නැතුව හිටියා. අත කඩලා ගියා. ඒ සද්ද නැතුව හිටියා. ගෙදරටම ඇවිල්ලා ගහලා යනවා. ඒ සද්ද නැතුව හිටියා. දැන් දවසේ 2යි 3යි ඉවසන්න බෑ කියලා ආයෙ කණ්ඩුනා න ะ. අර ඔක්කොම ටික ඉවරයි. ඒ නිසා ඒ ගණදෙන ඉවර වෙනකම් මොකක් කරන්න හදන්නේ? යම් ඒ ප්‍රතිපදාවේ යන්න වෙන ඉස්සරහට. එහෙම නැති වුණොත් අපිට සහනයකින් ඉන්න ලැබෙන්නේ නැහැ. දුක් විඳ මැඩි ඉන්න පුළුවන් ජීවිතේ. ඒ ජීවිත වෙනවා තමයි ලෝකෙ ඉන්න කාටවත් පේන්නේ නැහැ. අපේ හිතේ තියෙන ප්‍රශ්න. අපි සතුටෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද කියලා ලෝකෙට පේන්නේ. දන්න මිනිහා දන්නවා. අනිත් මිනිස්සුන්ට අර ලෝකෙට ලොකු දේවල් ටිකක් පෙන්නගෙන ඇතුලේ කැකෑරි ඉන්නේ නැතුව හොඳම දේ. අපි මහ පොළොවේ පය ගන්න සැබෑවට ජීවත් වෙන මිනිස්සුන්ට බඩපත් වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන දේ සීලය. සීලය තියෙන නම් අනිවාර්යයෙන්ම සංවේදීකම කියන එක තියෙනවා. සංවේදීකම පවත්ත ගන්න ගියාම අර කෙලෙස් ඉදිරිපත් වෙනවා. එතකොට කෙලෙස් සංවේදීකම කෙලෙසට. සංවේදීකම කෙලෙසට පහර දෙනවා. කෙලෙස් සංවේදීකමට පහර දෙනවා. දැන් මොකක් කරන්න ඕන? මේ දෙන්නට පහර දෙනකොට අපි දැනගන්න මොකද්ද? කාටද අපි උදව් කරන්න ඕනේ? කෙලෙසට උදව් කරොත් දැන් දෙන්නේ කණ්ඩු වෙනවා. මේ දෙන්නේ කණ්ඩු වෙනවා. අපි
අපි උදව් කරපුවා. එයා තනියෙන් මෙයා තනියෙන්. අපි එක පැත්තකට උදව් කරපුවා මේ පැත්ත දෙන්නේ කියලා අපි පැත්තේ එක්කෙනෙක් වෙනවා. එතකොට දැන් අපි කෙලෙස් එක පැත්තකින් සංවේදීකමට පහර දෙනවා. සංවේදීකම කෙලෙස්ට පහර දෙනවා. නේ? දැන් අපිට මෙහෙම පාර යනකොට ඉන්නවා පැටවහම් වෙන්නේ බැල්ලියෙක්. දැන් සංවේදීකමක් වෙනවා. අනේ මේ අම්මා කෙනෙක් නේ. කන්නත් නෑ. පාරේ ඉන්නේ. දැන් ඉන්න තැනකුත් නෑ. ඊට සංවේදීකම වෙනවා. මොකටද මේ පාරේ බැල්ලිය වෙන හිතන්නේ? මගේ පාඩුවේ මං ගෙදර යන වෙලාවේ ඕන දෙයක් කරගනි කියලා දැන් මොකද? කෙලෙසම කරාද? අනේ ඉතින් සංවේදීකම ආවා. චුට්ටක් සංවේදීකම අනේ මේ පවුලේ මේ සතා බඩින්ගක් හරි ගෙනත් දානවා කියලා හිතිච්ච ගමන් අනේ එක්ක මොකටද ඔය ගෙදර ඉන්නේ ඔය චිත්තෝපහාද ඉන්නේ මිනිහ දෙනව නැත. දැන් මොකක් කරාද? කෙලෙසේ සංවේදීකමට පහර දුන්නා. ආයෙ ඕන්නම් බලන්න එහෙම හිතන්න හොඳ නැහැ. දැන් මොකක් කරන්නේ? එහෙම හිතන්න හොඳ නැහැ. මම මේ සතාට මොනවා හරි උදව්වක් කරන්න ඕන. බඩින්ගක් හරි ගෙදර ගිහලා බඩින්ගක් හරි අනාගෙන ඇවිල්ලා ගෙනත් දාන්න ඕන. පවුනේ අම්මා කෙනෙන්නේ. සමහරට මමත් ගෑනු කෙනෙක් නැත්නම් මමත් ගෑනු කෙනෙක් කියලා මමත් දරුවා හම් වෙන ඉන්න දවස්වල මම විදපු දුක මට පෝෂණය අවශ්‍ය ප්‍රමාණය මම දන්නෝනේ. නැත්නම් මම තාත්තා කෙනෙක් අපේ දරුවා හම් වෙන ඉන්න දවස්වල මම මේ දරුවා වෙන එක පරිච්ඡේදවන්න මම දන්නෝනේ. ඒතර අම්මා කෙනෙක් නම් මේක තනියම කරගන්නත් බැහැ කියලා ආයෙ මොකක් කරනවා? සංවේදීකම වෙලා කෙලෙසට පහර දෙනවා. මේ දෙක අතර යුද්ධයක් යනකොට අපි උදව් කරන්න ඕනේ සංවේදීකමද කෙලෙසටද කියන එක. අපි බලන්න ඕනේ. අපි කෙලෙසට උදව් කරපුවා සංවේදීකම නැත්තරම නැති වෙලා යනවා. නැත්තරම නැති වෙලා ගිහලා කෙලෙසමක් වෙනවා. කෙලෙස් මුත්තට පැතිරලා වැඩෙන්න පටන් ගන්නවා. අපි මේ සතට උදව් කරන්නේ. අපිට ගුණේ නෝන කියන එක තියෙනවනම් මොකක් කරනවද? අපි සංවේදීකමට උදව් කරනවා. සංවේදීකමට උදව් කරපුවම කෙලෙසමක් කියලා යනවා. කෙලෙස් යටපත් වෙලා යනවා. ওই දෙක අතර යුද්ධයක් තියෙන හැම වෙලෙම හිතස්. ඉතින් පළවෙනිම කාරණාව තමයි අපිට සංවේදීකම වඩා ගන්න තියෙන අමාරුවනේ. එතකොට හැම වෙලෙම පරිසරය පිළිබඳ හොඳ සංවේදීකමකින් ඉන්න. මම මේ ඉන්න වෙලාවේ තමන්ගේ යවට. දැන් මේක භාවනාවක් නේද? තමන් ගමනක් යද්දි මම මේ ඉන්නේ කොහෙද? මම නිසා මේ පාරේ යනකොට. පාරේ යනකොට බලන්න මම ඉන්නේ පාරේ මැදද? පාරෙන් තාරකට්ටේද? තාරකට්ටේ මෙහාද? මම මේ ඉන්න තැන නිසා පාරේ යන මිනිහෙකුට හරි බයික් එකකට හරි වාහනයකට හරි කරදරයිද? මම ඉන්න තැන බස් එකේ නැගලා ඉන්න. මම මේ බස් එකේ මෙතන ඉන්න නිසා මෙතන ඉන්න කාට හරි කරදර වෙනවද? ඒ නිසා කරදරයක් නොවන මට්ටමින් ඉන්න පුළුවන් සුදුසුම තැන. තමන් ඉන්නේ තැන නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒතර වැඩට යනවා. වැඩපොලේ ගිහිල්ලා මම කතා කරනකොට මම වැඩ කරනකොට මම මොනවා හරි දෙයක් ගනුදෙනුවක් කරනකොට මම නිසා තව කාට හරි හිත පීඩාවක් හිත වේදනාවක් ප්‍රශ්නයක් ඇති වෙනවද? එතෙන්ද සංවේදී වෙනවා. මම මේ වැඩේ කරන දෙමන්න ඔබතුමාර පාර හැදුවයි පාර සුද්ධ කරගෙන යනකොට මම මේ පාර සුද්ධ කරනකොට තව මිනිස්සුට එක්කම මහා ප්‍රශ්නයක් පීඩාවක් ඇති වෙයිද? අර මිනිහට බැනලා මේව කරනවද නැත්නම් ඒ මනුස්සයාත් පොඩ්ඩක් හිතවත් කරගෙන මේ මනුස්සයා කතා කරන් ඒ මනුස්සයාත් එක්ක අපි මේක කොහොම හරි කරලා දාන්න කමන්නේ නැහැ. කවදද හරි ප්‍රාදේශ සභාවේ උන් තමයි මේක කරන්න ඕනේ. ඒත් නිම්බම් මේක කරන්නත් බෑ කවුරුන් නැත්නම් අපේ මිනිහෙක්මනේ මෙතන මේ වෙන්නේ. මොන්නේ පොඩ්ඩක් එන්නකො මාත් එක්ක පොඩ්ඩක් උදව් කරන්න කියලා වක් කරනද? ඒ මිනිහවත් මෙතෙන්ට පොඩ්ඩක් මේ කරගෙන ඒ උදව්ව ගන්නවද නැත්නම් ඔබට ඕනනම් නිකන් හිටපු මම මේ වැඩේ කොහොමද කරනවා කියලා ඒ මිනිහා තරහ කරගෙන කරනවද? ඉතින් ඒ අදාළ විදිහට එතෙන්ට අදාළ ඒ වැඩේ කිරීමේ හිතක් අපේ වෙලා අපි දැනගන්න මේ වෙලාවට කළ හැකි හොඳම දේ කරන්නේ එතෙන්ටනේ. මම දන්න මේ කියන කාරණාව ඔයගොල්ලෝ ලේසි නෑ. නිකන් ෆෝන් එකේ පොඩි කරලා එක්කම මටත් දුකයි. නමුත් මේ දක්වා හිත වැඩෙන්නේ නැති වෙනකොට අපිට ලෝකෙට දෙයක් කරන්න නේ. යන්න බෑ. කොහේ නිවන් දකින්න තියන්නේ? මනුස්ස ලෝකෙක. ආයි මනුස්ස ලෝකෙකට එන්න නම්. මේ මනුස්ස ලෝකෙට එනව නම් ඉන්න ඕනේ නිකන් පෙරේත පාදේ විභාග පාස් කරලා කැම්පස් ගියා වගේ කියලා වැඩන්නේ. එනවනම් ඉන්න ඕනේ. ශක්තිමත් හයිය හත්ති ඇතුව නේ. නැත්තම් නිකන් ඇවිල්ලා මනුස්සයත් නෙමෙයි අමනුස්සයත් නෙමෙයි. ඒක නිකන් අර එවලේ ඇදලා ගත්තා වගේ අපායේ. නේ. මෙහි තින්නේ නිදසතා වගේ. මනුස්ස කඳබඩ ලැබිච්ච නිසා මේකට නිදසතයි කියලා කියන්න බෑ. හැබැයි මු කරන වැඩ ටිකයි ඉන්න හැටි දැක්කම මේක මනුස්සෙක් වෙන්නේ නැහැ. එළ හිතත් නැහැ මෙහෙතත් නැතු එහෙම ඇවිල්ලා වැඩක් නැහැ. එහෙම ගුණයක් නෝනක් හයියක් ඇතුව මෙතෙන්ට එනවා නම් එන්න. අර බල්ලොන්ගෙත් ඉන්නෝනේ සමහර හොඳ වංශවත් සත්තු වංශවත් බල්ලෝ ඉන්නවා. නේ? එතකොට ඒ ආත්ම යක්කුන්ගෙත් ඉන්න වංශවත් යක්කු. පෙරේතයන්ගෙත් ඉන්න වංශවත් පෙරේතයෝ. දෙවියන්ගෙත් ඉන්න මහේ ශාක්‍ය දෙවිවරු. නේ? අල්පේ ශාක්‍ය වෙලා වැඩක් නැහැ. වෙනවනම් වෙන්න ඕන මහේ ශාක්‍ය. කොහේ ගියත් යකෙක් වුණත් හොඳ යකෙක් කියලා උපදින්න. එතකොට සැලකිල්ල වැඩි. නේ? ගොණෙක් වුණත් අර කියන්නේ ඉස්සර ඉඳන් තියෙන කවුදාර ගොනා මේ අර ගැල් 500ක් අදින්නේ නන්දි විශාල. ඒ වගේ වුණාම ඒ චරිත ගැන බලන්න පොත්පතට ඇවිල්ලානේ ගොණි. ගොණෙක් වෙලා ඉතිහාසයට ඇවිල්ලා පොතපතට ඇවිල්ලා ශ්‍රේෂ්ඨ චරිතයක් වඩපත්. වෘෂභ රාජයෙක්. වෘෂභයෙක් නෙමෙයි. නිකන් ගොණයි කියන්නේ. ගොන් රජෙක්.
නිසා මොනවා හරි වෙනවා. මෝඩෙක් හරි වෙනවනම් මෝඩ රජෙක් වෙන්න ඕනේ. නෑ මම කියන එක තේරුම් ගන්න. විහිළුවට hina වෙන්න කිව්ව කාරණාවක් නෙමෙයි. ශක්තිමත් වෙන්න ඕන කියන එකයි හැම වෙලේම කියන්නේ. ඒකට අදාළ ප්‍රායෝගික පුහුණුවයි හැම වෙලේම මොකක් කරනවද? කරන්නේ. ඒක කියන්නේ දරා ගැනීමමයි. තමන්ගේ දේ අතහැරලා දරා ගැනීම. දරා ගැනීමයි මෙතන තියෙන්නේ. ලෝක ශක්තිමත් වෙනවා කියන්නේ එකතු කරන් ශක්තිමත් වෙනවා කියන එක. ඒක මහා අමුතු දෙයක් නෙමෙයි. ලෝක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. අතහැරලා ශක්තිමත් වෙනවා කියන එක ලේසි නේද වැඩ. නේ? අමාරු වැඩි. බෝසත්ණන්සේ තිබුණ මොනවාද? කිසිම දෙයක් නැති බව නිසා හටගත් ශක්තිය. හැබැයි කිසිම දෙයක් එක පැත්තකින් නැති වුණොත් තව බොහෝ පැත්තකින් මේ විශ්වයම අඳුරන ශක්තිය කියන එක ලැබිලා. බොහෝ දේවල් තිබිච්ච අයට ඔය කියන ශක්තිය චුට්ටක් ගන්න. එහෙනම් මේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඒ කියන්නේ පැති දෙකක් මේ. ශක්තිමත් වීම කියන්නේ. සමහරු කියනවා අම්මෝ මේ මනුස්සයන්ට සල්ලි තියෙන තුන් වේලටම කන්නේ මෙහෙමයි ෆ්‍රයිඩ් රයිස් පුරියානි තමයි තුන් වේලටම කන්නේ. සමහර මනුස්සයෙක්ට අපිට වෙන්න පුළුවන් ඒ මනුස්සයා තුන් වේලම එක වේලක්වත් කන්නේ නැතුව හොඳට වැඩ කරනවා. දුන්න මනුස්සයෙක් යකෙක් මන් දන්නේ අපි කන තරම් කන්නේත් නැහැ. ඒ වුණාට මේ මිනිහ වැඩ කරන්නේ. දැන් ඒක එක පැත්තකින් ශක්තියක්. අපි තව පැත්තකින් කියනවා අම්මෝ අර මිනිස්සුන් තුන් වේලටම මෙහෙමයි ෆ්‍රයිඩ් රයිස් චිකන් පුරියානි තමයි කන්නේ. ඒ ඇති බවින් ශක්තියක් නේ නැති බවින් ශක්තියක්. ඒක දෙන්නම ශක්තිමත් බව පේන්නේ නැද්ද? අර මනුස්සය මෙහෙමයි. මේ මනුස්සය මෙහෙමයි කියලා කියන්නේ. ඒකට අපි අර පැත්තෙන් තියෙන ආදීනව ටිකක් තියෙනවා. අහම කාලේ බීලා ශක්තිමත් වෙනවා ටික දවසකින් ගිහිල්ලා වැටෙන තැන බලන්න. මෙතනින් ශක්තිමත් වෙනාම ටික දවසකින් ලෝකෙටම යහපතක් කළා ඒ මනුස්සයා. ටික දවසකින් ගිහිල්ලා වැටෙන තැන බලන්න. මොන වැටෙන තැන් දෙකත් එකයි ශක්තිය කියන එක තීරණය කරන්නේ. එහෙනම් අද 5:19 මොන හරි ගැටලු තියෙනවද? ගැටලු මොකුත් නැත්නම් අපි අද නවත්තමු පොඩ්ඩක් වෙහි කරුවලා තියන්නේ. හොඳයි එහෙනම් ඉතින් එහෙනම් අඟහරුවාදනේ අඟහරුවාදා 8ට. තාච්චි යක් උදැල්ලක් ඇලවංගුවක් වගේ අරන් ඉන්න සහ කරන්. හැමෝම නෙවෙයි ඉතින් මේ පුළුවන් විතරවල වල තියෙන අය ගේන්න. ඒක තමයි කියන්න ඕනේ.